आईबोन न्यूज़ फर्स्ट बाकी हत सत्यांत प्रधान प्रतिप्रकाशයේ සමගින් මම චතුරි උදේශිකා පෙරේරා මුලින්ම අවධානය සිරස්තල වෙත. දේශපාලනය පමණක් මුල් කොටගත් ව්‍යාපෘතිවලට ජනපතිගෙන් දොස්. පාලම සැලසුම් කළා. මුල්ගල් 19ක් එක්ක. හැබැයි පාලම නැහැ. මුල්ගල් තියන්න නම් ඉන්නේ මම කරුණාකරලා මගේ නමත් පාවිච්චි කරන්න එපා. තුන්වැනි දුර කාලයේ මත විමසීම ගැන එක්සත් ජාතික පක්ෂයේ මතය. එක්සත් ජාතික පක්ෂය මේ දැන් ඉදිරිපත් කරලා තියෙන කාණ්ඩ සම්බන්ධ වෙන්නේ නැහැ. කොස්ලන්දේ විපතට පත් වූවන්ට කඩිනමින් මුදල් වන්දි. මිනිසුන් අතර පමණක් නොව පුද්ගල මනසේද සංහිඳියාවක් තිබිය යුතුයි. ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කියයි. එක් දින ලකුණු 12000 පසු කළ ලොව පස්වැනි ක්‍රීඩකයා බවට මහේල ජයවර්ධන පත්වෙයි. සැලසුමකින් තොර සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කොට සමාජයේ රැවටෝ යුගය අවසන් කළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිතුමා එසේ ප්‍රකාශ කළේ ඊයේ කොළඹ පැවති හමුවක් අමතමින්. සැලසුම් හා ක්‍රම සම්පාදන නිලධාරීන්ගේ හමුවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වුණේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. එක තැනක මම දැක්ක මුල්ගල් 19ක් තියෙනවා. ඉතින් මේ සැලසුම් පාලම සැලසුම් කළා. මුල්ගල් 19ක් එක්ක. හැබැයි පාලම නැහැ. අවුරුදු ගණනාවක් තිස්සේ තියෙනවා. හැමදාම මැතිවරණයක් ඉන්ටු වෙනකොට ඡන්දයක් ඉන්ටු වෙනකොට ඕගාලා මුල්ගල්. කොහෙන් සැලසුම් ආවද කියලා මම දන්නේ නැහැ. කොහෙන් සල්ලි තියෙනවද කියලා අපි දන්නේ නැහැ. අපි මේක දැක්කා. මම දිස්ත්‍රික්කය පුරා යනකොට මගේ නමක් ගහලා අගමැතිවරයා ඇවිල්ලා විවෘත කරන ලදී. මම නොගිය පැත්තේ ඉඳන් ඊට පස්සේ තමයි මම තහනම් කරේ මුල්ගල් තියන්න නම් ඉන්නේ නෑ මම කරුණාකරලා මගේ නමත් පාවිච්චි කරන්න එපා කියලා. එහෙම කියලා තමයි යන්නම් මුල්ගල් තියන අර සංකල්පය ඉවත් කරගත්තේ යන්නම්. ඒකෙන් අපිට උනේ දේශපාලඥයන් කෙරෙහි තිබිච්ච ආණ්ඩු කෙරෙහි තිබිච්ච ගෞරවය විශ්වාසය පළුදුන එකයි. සැලසුමක් නැතුව ආවට ගියාට දේශපාලඥයන්ගේ උවමනාවට එක පැත්තකින් රැවටීමක් සමාජය කරන්න කියලායි මම විශ්වාස කරේ. ඒ දේශපාලන සංස්කෘතියම අපි ඉවත් කරා. ඡන්දයක් බලාගෙන කිසි දෙයක් කරන්න යන්න එපා කියලා තමයි මම උපදෙස් දුන්නේ. පෞගේ කාලේ ඉංජිනේරුවෝ 4-5 දෙනෙක් ලේකම්වරු කරලා තියෙනවා. ලේකම්වරු ඉන්නවා සෑහෙන ප්‍රමාණයක්. ප්ලෑනින් මිනිස්ට්‍රියකින් ආපු අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ ඉඳලා. ඉතින් මේවා පිළිබඳ නැවත හිතන්න රාජ්‍යයකට උමුණයි. නේද මේ සඳහා අපි රාජ්‍ය සේවයේ නව දැක්මක් එක්ක වෙනසක් එක්ක ඇතිකරන්න මම හිතන්නේ කමිෂන් සභාවක් ඉදිරිපත් කරලා ඒකට හැමෝගෙම යෝජනා ගෙනල්ලා කළ යුතු කාලය එළඹ ඇතැයි මා දැඩිසේ විශ්වාස කරනවා. තුන්වෙනි දුර කාලයේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීමේ සිද්ධියට සම්බන්ධ නොවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද කොළඹදී ජාතික නීතිඥ සංගමය සමග පැවති සාකච්ඡාවකින් පසු මේ අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවි කරුණානායක මහතා සහ ජාතික නීතිඥ සංගමේ සමාජිකින් ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියා. කවුරු හරි අපේක්ෂකයෙක්ට තරඟ කරන්න බැරි නම් ඒකට විරුද්ධත්වයක් තියෙනවා නම් ඉස්සෙල්ලා මේක ප්‍රකාශ කරනවා නාම යෝජනා බාර දුන්නාම. නාම යෝජනා බාර දුන්නාන් පස්සේ හැම නීතියෙම පැයක් දීලා තියෙන විරෝධතාවය ප්‍රකාශ කරන්න. ඒ විරෝධතාවයේ තීරණය දෙන්න ඕන මැතිවරණ කොමසාරිස්තුමා. මැතිවරණ කොමසාරිස්තුමා ඒ තීරණය දුන්නාන් පස්සේ ඒක පිළිගන්න බැරි නම් උසාවියට යන්න තියෙනවා. එහෙනම් මැතිවරණ කොමසාරිස්ට මේ පිළිබඳව වෙනත් අපේක්ෂකෙක් පිළිබඳව ස්වාධීන තීරණයක් අරගන්න අවස්ථාව තියෙන්න ඕනේ. ඒ අවස්ථාව නැති වෙනවා මේක උසාවියට දුන්නාම. ඒ නිසා ඒ මැතිවරණ කොමසාරිස්ගේ ස්වාධීන යුතුයකමට මේකෙන් පහර ගහනවා. ඒ වගේම මේ කරන උපදේශක අධිකරණ බලය යොදවන්ට පොදු වැදගත්කමක් නැති නිසා එක්සත් ජාතික පක්ෂය මේ දැන් ඉදිරිපත් කරලා තියෙන කාණ්ඩ
සම්බන්ධ වෙන්නේ නැහැ කියලා අපි ප්‍රකාශ කරන්න කැමතියි. 18 වෙනි සංශෝධනයේ සකස් කරද්දී විශාල අඩුපාඩු සිදු වෙලා තියෙනවා. නීතිය ගෙනාවේ නම් ජනාධිපතිවරයාට 3 වෙනි වාරයක් දෙන්න අත් වශයෙන්ම නීතියෙන් ඒ වාරේ නැති වෙලා තියෙනවා. ඉතින් පාර්ලිමේන්තුවේ ගහන්න තියෙනවා මේ ගැන හොයලා බලලා කවුද වග කියන්නේ කියලා. මේක සම්මත කරගත්ත 3න් 2ක් තිබුණේ නැහැ. විරුද්ධ පක්ෂේ ඉන්නේ ඇදගෙන මේ සම්මත කරලා තියෙන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරු මේ පැත්තට අරගත්ත එකේ විපාකයේ විඳින්න සිදු වෙලා තියෙනවා. දේශපාලන න්‍යාය පත්‍රයේ ලොකුම මාතෘකාව ජනාධිපතිවරණයේ බව එක්සත් ජාතික පක්ෂ නියෝජනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු එසේ ප්‍රකාශ කළේ අද අම්බලන්තොට පැවති වැඩසටහනකට එක් වෙමින්. නියඟෙන් පීඩාවටපත් අම්බලන්තොට රිදියගම ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබා දීම වෙනුවෙන් මෙම වැඩසටහන පැවැත්වුණා. රටේ පාලකයෝ කතා කරන ජනාධිපතිවරණය ගැන තුන්වෙනි වතාවටත් එතුමාට ඉල්ලන්න පුළුවන් ද බැරිද කියන එක ගැන උපදෙසක් දෙන්න කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙහෙම මතයක් විමසනකොට එතුමාගේම දිස්ත්‍රික්කේ ආශ්චර්යයේ පුරවරේ අද දුක්ගින්නෙන් බඩගින්නෙන් පිපාසෙන් පෙළෙන දහස් ගණනින් දසදහස් ගණනින් ජනතාව අද අන්ධ මන්ද වෙලා සිටිනවා. අපි කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වැය කරලා ජනාධිපතිවරණයක් පවත්වනවා. අද අත්නෝමතිකව 17 වෙනි සංශෝධනය ඉරලා දමලා හකුලලා දමලා 18 වෙනි සංශෝධනයක් ගෙනල්ලා දැන් ලොකු ප්‍රයත්නයක් දරනවා 3 වෙනි වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න වර්තමාන ජනාධිපති. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් අද පස්වරුවේ කොළඹදී පැවැත්වුණා. පිවිතුරු හෙටක් ජාතික සභාවක ඇඳවූ මාධ්‍ය හමුවට සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝබිත හිමියන් දෙක්ව සිටියා. අපි මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය කරලා ඒ වෙනුවට වෙන කෙනෙක් ඒ පුටුවේ ඉන්නවීම නෙමෙයි අපේ අපේක්ෂාව. අපේ ප්‍රධාන මූලික ප්‍රතිපත්ති තුනක් තියෙනවා ජයග්‍රහණය කරන්න. ඒ ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරන්න. ඒ ජයග්‍රහණය ඕන නම් මේ ජනාධිපතිතුමාට ලබා ගන්න පුළුවන්. විධායක ජනාධිපතිව හොසි කරන්න ඔබේ ආණ්ඩුවක් විසින් සම්මත කළ 17 වෙනි සංශෝධනය යෙල ක්‍රියාවට නංවන්න මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. විධායක ක්‍රම ආරම්භයක් කළොත් මේ තුනේදී අපි එතුමත් එක්ක ඉන්නවා. ජාතික හෙළවුරුමය ආණ්ඩුවේ නිවත් වීමට අදහස් කර ඇද්දැයි මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. හෙළවුරුමය පමණක් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලොකු දතුත් ජලවේවි. ආණ්ඩුවේ ඉන්නවද නැද්ද කියන එක අදාළ කාරණයක් නෙවෙයි. ආණ්ඩුව කියන්නේ වර්තමාන ජනාධිපතිවරයා නෙවෙයි. ආණ්ඩුව කියලා කියන්නේ අරලියගහ මන්දිරේ නෙවෙයි. ආණ්ඩුව කියලා කියන්නේ මේ රටේ ජනවරම නිර්මාණය කරපු ජනතාව. ඒ නිසා අපි ඉන්නේ ජනතාවත් එක්ක. මේ සියල්ලකට කන් දීලා ජනාධිපතිතුමා වෙනස් වුණොත් එමෙදී අපි දිනුනේ. එතුමාත් දිනුන අපිත් දිනුන. පොදු අපේක්ෂකයා ඕන වෙන්නේ ජනාධිපතිතුමා නොකරනවන්නේ. මේ මහා ජන අරගලය මැදින් රටේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට අවශ්‍ය කරන වීරයා බිහි වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. වීරයන් බිහි වෙන්නේ ඒ මොහොතට මුණ දෙන ආකාරය අනුවයි. කොස්ලන්ත මීරියබැද්ද නායාමෙන් මියගිය හා අතුරුදන් වූ නිවැරදිම සංඛ්‍යාව 34ක් බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද තහවුරු කළා. මම මේක නොකිය හිටියේ මේ අදහවස තමයි මේක නිසියාකාරවම ලැබෙන්නේ. නමුත් ඔබට සඳහන් කරන්න කැමති දැනට අපිට වාර්තා වෙන්නේ මියගිය සහ අතුරුදහන් වූ මුළු සංඛ්‍යාව 34ක් විදියට. අපි වැඩි ගණනක ඉඳලා අඩු ගානකට එන්න ලැබීම පිළිබඳව සතුටු වෙනවා. විශාල ජීවිත ප්‍රමාණයක් බේරලා තියෙන බව අපිට වාර්තා වෙනවා. මේ අතර කොස්ලන්ත මීරියබැද්දේ පස්කන්දට යට වූ සිරුරු දෙකක් සහ තවත් සිරුරක කොටසක් අද හමු වුණා. මියගිය හා අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් අතරතුර අද මෙම සිරුරු දෙක හා හිසක කොටසක් හමුව තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ මීරියබැද්ද හරහා වැටී ඇති පූනාගල කොස්ලන්ද මාර්ගයේ මතුකර ගැනීමේ මෙහෙයුම් අදත් ක්‍රියාත්මක වූ බවයි. නායයාමෙන් නිවාස අහිමි වූවන් සඳහා නිවාස ලබා දීම සම්බන්ධ සාකච්ඡාවක් අද කොස්ලන්ද ගණේෂා දෙමළ මහා විද්‍යාලයේදී පැවැත්වුණා. ඒ හල්දමුල්ල වැඩ බලන ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් කොස්ලන්ද ගණේෂා දෙමළ මහා විද්‍යාලයේ පවුල් 57ක් තවදුරටත් රැඳී සිටිනවා. අපි එම මියගිය අයට
යම් මුදලක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අතුරුදහන් වූ අයත් මියගිය අයසේ සලකා ඒ අයට අවශ්‍ය ලිපි නිකුත් කිරීමටත් මරණ සහතික නිකුත් කිරීමටත් මේ සියලු දෙනා වෙත මුදලක් ලබා දීමටත් බලාපොරොත්තු වෙනවා. දැනටමත් මේ සියලුම පවුල් වෙනුවෙන් රුපියල් 25000 බැගින් ගිණුම් ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී එම ගිණුමට තවත් සල්ලි ලබා දීමට පරිත්‍යාගශීලීන් කටයුතු කරන සියලු දෙනාට අපි ආරාධනා කරලා තියෙනවා. ඒ ගිණුම් වලට මුදල් ලබා දෙන්න කියලා. ඊට අතිරේකව එම ජනතාව සියලු දෙනාට නිවසක් තනා දෙනවා. ඒ වගේ මේ දරුවන් සියලුම දෙනාට මුළු දරුවන් සියලුම දෙනාට අධ්‍යාපනය ලබා දෙන්න අවශ්‍ය ශිෂ්‍යත්ව ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. මේ අතර නායයාමේ අවදානම හේතුවෙන් ඉවත් කළ නුවරඑළිය අඹගමුව ගාඩ්මෝව වත්ත ගල්කන්ද කොටසේ පවුල් 47ක පුද්ගලයින් 208 දෙනෙකු ගාඩ්මෝව දෙමළ විද්‍යාලයේ රැඳී සිටිනවා. පවතින වැසි හේතුවෙන් අදාළ කන්දේ කොටසක් ඉරිතලා ඇති අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසා ඇත්තේ කන්ද පහළ පදිංචිය අවදානම් බවයි. හැටන් ප්‍රදේශයේ ඉවත් කළ ජනතාවට අවදානම් රහිත ස්ථානවල ස්ථිර නිවාස තනා දෙන්නයි ඉල්ලමින් අද හැටන් නගරයේදී විරෝධතාවක් පැවැත්වුණා. දැන් වතුකරේ ජනතාවට හැවිල්ලා දැන් නිවාස 50,000ක් අදලා දෙනවා කියලා පොරොන්දු වෙලා දෙනවා. එතකොට වත්තේ ගත 35යි තමයි වත්තේ වැඩ කරන ජනතාවනේ 165 ඇවිල්ලා පෞද්ගලික ආයතන රජ ආයතන ස්වයං රැකියා කරන කට්ටිය ඉන්නවා. එතකොට ඒ කට්ටියට මේක ඇවිල්ලා මේ 50,000 ඇතුළට එකතු කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ කට්ටියටත් දෙන ඉඩම් ලබා දෙන්න ඕනේ කියන එක අපේ ප්‍රධාන ඉල්ලීම. යෝජිත පර්චස් 7 වෙනුවට අවම වශයෙන් තවන්ට පර්චස් 20ක් හෝ ලබා දෙන ලෙසද විරෝධතාකරුවන් ඉල්ලා සිටිනවා. මීට ටික වේලාවකට පෙර ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අප සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින් පැවසුවේ කොස්ලන්දේ මලසිරුරු සෙවීමේ මෙහෙයුම් හෙට සිට නතර කරන බවයි. ජෙනීවාහි නිත්‍ය නියෝජිත නිල නිවස ප්‍රතිසංස්කරණ කොන්ත්‍රාත්තුවේ අක්‍රමිකතා සම්බන්ධ විගණන වාර්තාව පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. Table the Mr. P.B. Jayasundar's document that was there in order to say that this particular thing in Geneva පී.බී. ජයසුන්දර වාර්තාව සභාගත කරන්න. එහි සඳහන් වන්නේ මිලියන 17ක ජිනීවාහි ප්‍රතිසංස්කරණ පිළිබඳවයි. මේ යම් කිසිවෙකුට දෙනවා. ඔහු LTTE-ට හිතයිෂී පුද්ගලෙක්. ඒ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා යලි තහවුරු කළා. Honorable Vimal Veeravansa in this house, which was basically what is the point about Honorable Minister of Foreign Affairs, External Affairs clearly mentioned in this. He is not involved. That is not a point of order. Honorable, he is going to wind up basically now. Telling with all responsibility that Honorable Vimal Veeravansa mentioned in this house. මම වගකීමකින් කියන්නේ විමල් වීරවංශ අමාත්‍යවරයා මේ ගැන කිව්වා. ඔහු පැවසුවේ සියල්ල සොයා බැලීමෙන් අනතුරුව Tamanට තහවුරු වූ බව. තමාරා කුණනායකම් තමයි මුලින්ම මේ ගැන පී.බී. ජයසුන්දර මහතා හරහා විදේශ අමාත්‍යාංශයට දැනුම් දී වාර්තාවක් සකස් කරන්නට පොළඹවන්නේ. මම ඉල්ලා සිටිනවා නිල වශයෙන් මේ වාර්තාව සභාගත කරන්න කියලා. මහජන මුදල් පරිහරණයේදී සිදුව ඇති මේ තත්ත්වය ගැන එවිට ඔබ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සහ මේ ගනුදෙනුවට සම්බන්ධ අය හෙළිකිරීමට හැකි වේවි. At the outset, the government categorically denies. රජය මේ තරයේම ප්‍රතික්ෂේප කරනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියමිත පටිපාටි ඒ අයුරින්ම ක්‍රියාත්මක කරනවා. මම මතක් කරන්න කැමති විදේශ දූත සේවාවේ නියෝජිතයින් පත් කිරීමේ බලය තිබෙන්නේ අතිකරු ජනාධිපතිතුමාට බව. The prerogative of the President of Sri Lanka as the head of state. Please table that report. I had to give you the. මන්ත්‍රීතුමා මේ කරුණු ඉදිරිපත් කරන්නයි උත්සාහ කරන්නේ. හේතුව ඔබ ළඟ කරුණු නැති නිසා. No, I don't have P.B. Jayasundar's report, but I am telling you. නැහැ. පී.බී. ජයසුන්දර වාර්තාව මා ළඟ නැහැ. හැබැයි මම ඔබට කියන්නේ මා මේ කියන කරුණු ඔබේ ප්‍රශ්නයට අදාළයි. අපේ නිලධාරීන් නියමිත පරිදි ක්‍රියා කර තිබෙනවා. ඇයි ඔබ උත්සාහ කරන්නේ දෙමළ පුද්ගලයෙකු LTT හිතවාදියෙකු ලෙස නම් කිරීමට? එය තහවුරු වී නැහැ. ඕනෑම දෙමළ අයෙකුට කොන්ත්‍රාත්තුවක් ගැනීමේ අයිතිය තිබෙනවා. මට අවශ්‍ය නැහැ එක්සත් ජාතික පක්ෂය කියන ආකාරයට දෙමළ පුද්ගලයෙකු හෙලා දකින්න. ඔහුගේ ජාතිය අනුව මෙහිදී නිසි විගණනයක් විගණනාධිපති දෙපාර්තමේන්තුව විසින් කර තිබෙනවා. එය මහජන ගිණුම්කාරක සභාවට ඉදිරිපත් විය යුතුයි. ඔබට මේ ප්‍රශ්නය මහජන ගිණුම්කාරක සභාව හමුවට ගෙන යා හැකියි. Whose reports are presented to public.
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පුහුණු හා සංවර්ධන කටයුතු සඳහා මධ්‍යස්ථානයක් නොමැතිකමේ අඩුව සැපිරෙන්නේ එම දෙපාර්තමේන්තුව ස්ථාපනය කර වසර 215ක් ඉක්ම යමින් තිබෙන පසුබිමකයි. එම දෙපාර්තමේන්තු ඉතිහාසයේ 39 වැනි ප්‍රධානියා තනතුරෙන් විශ්‍රාම යාමට දින දෙකක් තිබියදී එනම් ඉකුත් 29 වැනිදා විවෘත කෙරුණු මෙම මධ්‍යස්ථානය තුළ පුහුණු හා සංවර්ධන ක්‍රියාකාරකම් ආරම්භ වනු ඇත්තේ 40 වැනි විගණකාධිපතිවරයා රාජකාරී ආරම්භ කර කලක් ගත වීමෙන් පසුවයි. මන්ද ඉකුත් 29 වැනිදා රත්නපුරයේදී විවෘත කෙරුණු මෙම මධ්‍යස්ථාන සංකීර්ණයේ ඉදිකිරීම අදටත් සම්පූර්ණ නැහැ. සම්පූර්ණ නොකෙරෙනු ව්‍යාපෘති වෙනත් රාජ්‍ය ආයතන විසින් මහජන මුදල් වැය කර උත්සවාකාරයෙන් විවෘත කිරීම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විමසීම් වලට බඳුන් වන අවස්ථා එමටයි. එහෙත් තම පුහුණු හා සංවර්ධන මධ්‍යස්ථානයේ ඉදිකිරීම සම්පූර්ණ වීමට ප්‍රථම මහජන මුදල් වැය කර උත්සවාකාරයෙන් විවෘත කිරීම නම් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විමසුම් වලට බඳුන් නොවනු ඇති. එලෙස විමසුමක් කෙරුණහොත් ඊට සාධාරණ පිළිතුරක් ලබා ගනුද බැහැ. මන්ද සම්පූර්ණ වූ ව්‍යාපෘතියක් විවෘත කිරීමේ තීරණයගත් ප්‍රධානියා මේ වන විට විශ්‍රාම ගොස් සිටින බැවිනුයි. තෙවසරක කාලයක් තනතුර දැරූ ඔහු දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ එක් හේතුවක් මත සුවිශේෂ වනවා. එම හේතුව වනුයේ ප්‍රථම වතාවට වැඩ බලන විගණකාධිපතිවරයා ලෙස පත් කෙරුණු ඔහු වසරක් යනතුරුම වැඩ බැලීමයි. මහජන මුදල් භාවිතයට අදාළව මහජනයා වෙනුවෙන් පාර්ලිමේන්තුවට වගකිව යුතු විගණකාධිපති තනතුරට වැඩ බලන පදනමින් යමකු පත් කිරීම අවලස්සන පිළිවෙත්වල උපරිමය ලෙස හැඳින්විය හැකියි. 39 වැනි විගණකාධිපතිවරයා වැඩ බලන පදනමින් තනතුරේ කටයුතු කරද්දී විමර්ශන එම දෙපාර්තමේන්තුව විසින්ම සිදු කරනු ලැබූ පරීක්ෂණයක වාර්තාව රට හමුවේ තැබුවා. 2012 වසරේ මාර්තු මාස 17 වැනිදා අනාවරණ කෙරුණු එම වාර්තාවට අදාළ පරීක්ෂණයෙන් චෝදනා එල්ල කෙරේ තිබුණේ 39 වැනි විගණකාධිපතිවරයා ඇතුළු තිදෙනෙකුටයි. ඒ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සිදු වූ රුපියල් කෝටි 10කට අධික මුදල් වංචාවක් වළක්වා ගැනීමට එම මණ්ඩලයේ රාජ්‍ය විගණනය බහර ප්‍රධානීන් ලෙස අසමත් වීම සම්බන්ධයෙන් 37 වැනි විගණකාධිපතිවරයා පත් කළ ද්විපුද්ගල කමිටුවක අදාළ පරීක්ෂණ වාර්තාව බහර කෙරෙන්නේ 38 වැනි විගණකාධිපතිවරයාටයි. ඔය රිපෝට් කතාව මාගාව මට නම් බාර දීලා නැහැ. මට බාර දීලා නැහැ. මම කොහේ හරි ඩිස්ප්ලේස් වෙලා වෙන්න ඇති. ඉතින් මම දන්නේ නැහැ. මං හොයනවා තවත් මට හොයාගන්න බැරුණා. 2012 වසරේ මාර්තු මාස 20 වැනිදා විමර්ශන වෙත එලෙස කරුණු දැක් වූ 39 වැනි විගණකාධිපතිවරයා ඉකුත් 31 වැනිදා විශ්‍රාම යන්නේ අදාළ පරීක්ෂණ වාර්තාව සොයා නොගෙනයි. වාර්තාව අතුරුදන් වීමේ වාසිය භුක්ති විඳින්නේ 39 වැනි විගණකාධිපතිවරයා පමණක්ම නොවේ. තවත් තොරතුරු හෙට. හම්බන්තොට මිරිච්චවිල ප්‍රදේශයේ නිවසකට ධාතුන් වැඩම කර ඇති බවට කෙරෙනු ප්‍රචාරයක් හේතුවෙන් හටගත් මතභේද නිසා ගැටුම්කාරී තත්ත්වයක් මතුව තිබෙනවා. පොලිසිය පැවසුවේ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ ඇති වූ සිද්ධියකදී කිසියම් පිරිසකගෙන් පහර කෑ බව කියන පුද්ගලයෙක් හම්බන්තොට මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න. දැන් සෞඛ්‍ය සටහන අද අවධානය දියවැඩියා රෝගය පිළිබඳවයි. රුධිරයේ තියෙන ග්ලූකෝස් ශරීරයට අත්‍යවශ්‍යම දෙයක්. නමුත් මෙම ග්ලූකෝස් මට්ටම අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වුණොත් දිගටම එසේ පැවතුනොත් ශරීරයේ නොයෙකුත් ඉන්ද්‍රයන්ට හානි සිද්ධ වෙනවා. මෙසේ සිදුවීම තමයි අපි දියවැඩියාව කියලා හඳුන්වන්නේ. දියවැඩියා රෝගීන්ට හෘදයාබාධ, අංශභාග වැනි රෝග අන් අයට වඩා දරුණු හා කඩිනමින් සිදුවීම තමයි ගැටලුව. මේ නිසා දියවැඩියාව ඉතා භයානක සෞඛ්‍ය ගැටලුවක් බවට ලෝකේ පුරා පත් වී තිබෙනවා. දියවැඩියා රෝගයේ වැළඳුණු විට ඇස් නොපෙනීම, හෘදයාබාධ, ආඝාතය, වකුගඩු අක්‍රිය වීම, ස්නායු අක්‍රිය වීම ආදී තත්ත්වයන් මතුවිය හැකියි. දියවැඩියාව වළක්වා ගත හැකි. ශරීරයේ බර වැඩි නොවන ආකාරයට ආහාර ගැනීම, කාබෝහයිඩ්‍රේට් අධික ආහාර අඩු කිරීම, මේදය සහිත ආහාර අඩු කිරීමත් අපට සූලභාවය ඇතිවීම වැළැක්වීමට හේතු වෙනවා. සතියකට දින 5ක් හෝ වැඩි ගණනක් පැය භාගයක් වැනි කාලයක් ඇවිදීම හෝ එවැනි ව්‍යායාමයක යෙදීම අනිවාර්යෙන් සිදු කළ යුතු දෙයක්. මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු වූ ඔසී අබේගුණසේකර මහතාගේ 20 වෙනි ගුණ සමරුව අද කොළඹදී පැවැත්වුණා. පෑලියගොඩ ඔසී අබේගුණසේකර පිළිරුව අසරදී ගුණ සමරු උත්සවය පැවැත්වුණේ අබේගුණසේකර මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර පුද කිරීමෙන් අනතුරුවයි. මෙම අවස්ථාවට දේශපාලකයන් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියා. LTTය සූක්ෂම ලෙස මේ සියලු දෙනාම අවශ්‍ය කරන රටට අවශ්‍ය කරන දේශපාලකයන් නැති කරා. ලක්ෂ්මන් කදිරගම මැතිතුමා, නීලන් තිරිචලන්
ගාමිණී තිසානායක රණසිංහ ප්‍රේමදාස මේ හැමදෙනාම නැති කරේ LTT සූක්ෂම ලෙස අද දේශපාලනයේ බංකොලොත් භාවයට පත් වෙලා තිබෙනවා. ඔසීගේ දේශපාලන ගමනේ ඒ ප්‍රධාන අදහසක් වුණේ එක්සත් ජාතික පක්ෂයේ වේවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වේවා වඩා ප්‍රගතිශීලී පිළට සහයෝගය දෙන්න ඕනයි කියලා. ඒ හන්ද තමයි ඔහුගේ දේශපාලන ගමන ඉවර වුණේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා සමග අත්වල බැඳගෙන එකම වේදිකාව. දැන් අපි දන්නවා 1980 ගණන් වලදී විජය කුමාරතුංග සහෝදරයා ඔසී අබේගුණසේකර සහෝදරයා හිරපත් කළා. විපක්ෂයේ දක්ෂිණාංශය සහ ආණ්ඩුවේ දක්ෂිණාංශය එක්කවලා විජය සහ ඔසීව හිර කරලා තමයි අර ප්‍රෝඩාකාරී ප්‍රචණ්ඩ ජනමත විචාරණ පැවැත්වුවේ. ඉතින් අපි ඒව අද මතක තියාගන්න ඕන හේතුව ඔය ජනමත විචාරණ කතාව ටිකක් ඇහෙනවා මේ දවස්වලත්. ඒක සත්‍යයක් වුණොත් විජය සාවසීට කරපු දේ ආපහු කරන්න උත්සාහ දරයි බලයත්ෝ. මෙහිදී තෝරාගත් අඩු ආදායම් ලාභී පවුල් 20ක් සඳහා ද්‍රව්‍යාධාරද ලබා දුන්නා. එක්සත් ජාතික පක්ෂ නායකයාට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා නොදීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව අප ඊයේ හෙළි කළා. අද විපක්ෂ නායකයා පක්ෂය තුල බලය රැක ගැනීමටගත් කූට උපායන් ගැන විවරණයක්. මැතිවරණය අතළඟයි. රටේ තනි විශාලතම පක්ෂය විපක්ෂයේ ප්‍රධානතම පක්ෂය නිහඬයි. වසර 17ක් මැතිවරණ 28ක් පරාජයට හේතුව කුමක්ද? ජයග්‍රහණයට මඟ පාදන පක්ෂ ව්‍යවස්ථාව අඛණ්ඩව උල්ලංඝනය කිරීමද පරාජයට හේතුවකි. අසමත් නායකත්වය තම ධුරය රැක ගැනීමේ අරමුණෙන් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කොට තනතුරු සහ කමිටු බිහි කිරීමෙන් අර්බුදය උග්‍ර විය. පක්ෂ ව්‍යවස්ථාවේ නොමැති නායකත්ව මණ්ඩලයක් පිහිටුවීම. නායකත්ව මණ්ඩලයෙන් පක්ෂයට අත් වූ ජයග්‍රහණ මොනවාද? පක්ෂ ව්‍යවස්ථාවේ නොමැති නියෝජ්‍ය මහලේකම් මැතිවරණ කටයුතු පිළිබඳ ලේකම් යන තනතුරු බිහි කිරීම. හිතවතුන්ට තනතුරු දීම සහ ප්‍රතිසංස්කරණ වාදීන්ට තනතුරු දී ඔවුන් මෙල්ල කිරීම හැර මෙවන් තනතුරු වලින් පක්ෂයට ජයගෙන දිය හැකිද? මෑතකදී පත් කළ G20 කමිටුවද තවත් නායකත්ව මණ්ඩලය වැනි ඵල රහිත දෙයක් නොවන්නේද? පක්ෂ ව්‍යවස්ථාවේ නොමැති නායකත්ව මණ්ඩලය වහා විසිරුවා හැරිය යුතුයි. ව්‍යවස්ථාවේ නොමැති තනතුරු අවලංගු කළ යුතුයි. පදනමක් නොමැති මැතිවරණ මෙහෙයුම් කමිටුව හෙවත් G20 වැනි කමිටු පත් කළ පමණින් ජයගත හැකිද? මේවා තනි පුද්ගලයෙකුගේ බලය රැක ගැනීමට දරන උපායන් පමණි. මෙලෙස ව්‍යවස්ථාවේ නොමැති තනතුරු පිරිනැමීමෙන් සහ බිහි කිරීමෙන් පක්ෂය තුල බලය රැක ගැනීම හැර 17 වසරක් ජයග්‍රහණය ලබාගත්තේද? රටක ප්‍රජාතන්ත්‍රවාදය අර්ථ ගැන්වීමට ශක්තිමත් විපක්ෂයක් අත්‍යවශ්‍යයි. වගකීමක් ඇති මාධ්‍යයක් ලෙස ආණ්ඩුවේ සහ විපක්ෂයේ දුර්වලතා අප පෙන්වා දෙන්නේ ඒ අර්ථයෙන්. මැතිවරණයකට සූදානම් වෙමු. පාක්ෂිකයිනි යලි නැගිටිමු. බර්ලින් තාපය බිඳහෙලීමේ 25 වැනි සංවත්සරයේ ජර්මනිය අද සමරනවා. නිවුස් ෆස්ට් වෙනුවෙන් ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ එලේනා ෂයිෆා. 1961 දී බටහිර හා නැගෙනහිර ජර්මනිය ඉදි කළ බර්ලින් තාපය බිඳ දැමීම 20 වැනි සියවසේ සිදු වූ තීරණාත්මක සිදුවීමක්. මෙම තාපය බිඳ දැමීම ලෝපුරා පැවති සීතල යුද්ධය අවසන් කිරීමේ සංකේතයක් ලෙස ඉතිහාසයට එක් වී හමාරයි. නැවත රටක් ගොඩනැගීම පහසු කාර්යයක් නොවේ. දශක 3ක් පුරා යුද්ධෙන් පීඩා විඳි ජාතියක් ලෙස එය අපට නොරහසක්. මෙම සිදුවීමෙන් පසු ලබාගත් අත්දැකීම් හා පාඩම් පිළිබඳ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති යූගන් මෝහඩ් මහතා පළ කළේ මෙවන් අදහසක්. The most complicated issue was in East Germany was those living in former East Germany and හිතා දුෂ්කරම ප්‍රශ්නය වන්නේ එදා නැගෙනහිර ජර්මනියේ සිටි ජනතාවට යලි යුක්තිය ලබා දෙන්නේ කෙසේද යන්න. විවෘතව සත්‍ය පිටතට ගැනීම අපේ ක්‍රමය. අතීතයේ මෙනෙහි කොට ජනතාවට කතා කිරීමට ඉඩ දෙමින් සිදු වූ දේ තහවුරු කර විවෘත පිළිවෙත් සැකසීම මෙහි අරමුණයි. මේ ඊටාම දුෂ්කර කාර්යයක්. හේතුව විවිධත්වයෙන් යුත් සමාජයක් සිටින නිසා. නීති හේතු සහ නොවැළැක්විය හැකි දේශපාලන මේ කාරණා නිසා ජනතාව අතෘප්තිමත්. ඒ නිසා අතීතය පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීම සහ ජනතාව අතර සංහිඳියාව ඇති කිරීම අපහසුයි. සංහිඳියාව ඇතිවිය යුත්තේ ජනතාව අතර පමණක් නෙවෙයි,
ඔවුන්ගේ මනස තුලත් ඒ ඇති විය යුතුයි. එය ඉතාමත් වැදගත්. Or reconcile if ආණ්ඩුව වර්තමානයේ බොහෝ දේ කරන්නේ සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් වලින් බව නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමයේ පවසනවා. අද පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ පිළිබඳව අදහස් දැක්වූ එම සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් මහතා. ආණ්ඩුව සම්පූර්ණයෙන්ම දුවන්නේ පිටරටින් ගන්න ණය වගේම සේවක අර්ථ සාධක අරමුදලින් ගන්න ණය වලින්. සේවක අර්ථ සාධක අරමුදලේ තියෙනවා මුළු දකුණු ආසියාවෙම තියෙන ලොකුම අරමුදල රුපියල් ට්‍රිලියන 1.2. දැන් මේකෙන් 92%ක්ම ආණ්ඩුව ණයට ගන්නවා. මහා බැංකුව තමයි සේවක අර්ථ සාධක අරමුදලේ බාරකරු. බැංකුවේ සල්ලි නැහැ. පොත්පත්වල සල්ලි තියෙනවා. ජර්නල් එන්ට්‍රීස් තියෙනවා. නමුත් සල්ලි නැහැ. සල්ලි ආණ්ඩුව අරන් ඒ මුදලින් තමයි ආණ්ඩුව බොහෝ දේවල් කරන්නේ. ඊයේ පාර්ලිමේන්තුවේදී මෙවර අයවැය පිළිබඳව අදහස් පළ කළ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි විජය කලා මහේශ්වරන් මහත්මිය. அரசாங்கத்தின் வரவு செலவு திட்டத்தில் මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවනු ඇති බවට අප විශ්වාස කළා. නමුත් එය ඉටුනේ නෑ. වියදමට සරිලන ආදායමක් නැති ජනතාව දැඩි පීඩාවට පත සිටිනවා. රුපියල් දසදහසක් ඕනෑ බව වෘත්තීය සමිතිය අරගල කළා. එහෙත් අයවැයෙන් වැඩි වුණේ රුපියල් 2300ක දීමනාවක් පමණයි. පෞද්ගලික අංශයට වැටුප් වැඩිවීමක් සිදු නැති බව විශ්වාසය කළා. එහෙත් අයවැයට අනුව රුපියල් 500යි වැඩි වුණේ. පවතින ආර්ථික තත්ත්වයට අනුව මේ සුළු වැටුප් වර්ධකය පෞද්ගලික අංශයේ බලාපොරොත්තු බින දමා තිබෙනවා. එක්දින ලකුණු 12000 සීමාව පසු කළ ලොව පස්වැනි ක්‍රීඩකයා ලෙස මහේල ජයවර්ධන අද ඉතිහාසයට එක් වුණා. ඒ ඉන්දු ශ්‍රී ලංකා තුන්වෙනි එක්දින ක්‍රිකට් තරගයේදී. තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 243ක ඉලක්කයක් හඹා යන ඉන්දියාව පන්දුවර 24ක් අවසානයේ එක් කඩුල්ලක් දැවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 130ක්. ඉන්දියාවේ හයිදරාබාද්හිදී පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පන්දුවට පහර දීමට තීරණය කළා. කුසල් ජනිත් පෙරේරා ලකුණු 4කට දැවී ගිය අතර කුමාර සංගක්කාර ලකුණු 0 දැවී ගියා. 39 වැනි එක්දින අර්ධ ශතකයේ වාර්තා කළ ටීඑම් ඩිල්ෂාන් ලකුණු 53යි. ඩිල්ෂාන් හා මහිල ජයවර්ධන තුන්වෙනි කඩුල්ලට ලකුණු 105ක සබඳතාවක් ගොඩනැගීමටද සමත් වුණා. ලකුණු 12000 සීමාව පසු කළ ලොව පස්වැනි ක්‍රීඩකයා බවට පත් වූ මහිල ජයවර්ධන ලකුණු 118යි. මීට පෙර සනත් ජයසූරිය හා කුමාර සංගක්කාර ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම දක්ෂතාව දක්වා තිබුණා. මහිල අද වාර්තා කළේ ඔහුගේ 17 වැනි එක්දින ශතකයයි. 25 for 8, 118 Jayawardene. ක්‍රීඩිකාවන් ඇගයීමට ස්පෝර්ට්ස් ෆස්ට් ගන්නා උත්සාහය නවම අත්දැකීමක් වනු ඇතැයි ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා පුහුණුකරු සුනිල් ගුණවර්ධන මහතා පවසනවා. ඔහු එසේ පැවසුවේ ස්පෝර්ට්ස් ෆස්ට් මොබිටෙල් ප්ලැටිනම් සම්මාන උළෙලේ එල්ලුම්පත් පරීක්ෂාවේ පළමු අදියරට එක්වෙමින්. ශ්‍රී ලංකාවේ ඉන්න සීලුම ක්‍රීඩිකාවන් අගයන්නට ගත්ත උත්සාහය ඉතාම සාර්ථකයි කියලා මට හිතෙනවා. ඒකෙදි විශේෂයෙන් සම්මාන ගණනාවක් ලබා දෙනවා. ඒ සඳහා ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් හා නිලධාරීන් බොහෝ දෙනෙක් මේකට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකෙන් පේනවා මේක ඇත්තටම කොයිතරම් ඉක්මනට ජනතාව අතරට ගිහිල්ලා තියෙනවද කියලා. දි รา ගිය පැදුරු කඩමාල්ලක්සේ දිස්වන තෙක් නොසලකා හැරුණු මාතලේ පිහිටි රටේ එකම සම්පත අද රාත්‍රී 10ට. තවත් නැවුම් පුවත් රසක් සමගින් අපි අලුත් එක්කම රාත්‍රී 10ට. ආයිබෝන්.